31 වන පරිච්ඡේදය චුද්ධස්ථානයේ ඉදිකිරීමට ශිල්පීන් සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක. බලන්න, මම ජුදාගේ ගෝත්‍රයේ උර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙෂලෙල් තෝරා ගතිමි. තවද මම ඔහු දේවාත්මානුභාවයෙන්ද නන්වතෑරුම් නිර්මාණ ශිල්පය පිළිබඳ දක්ෂතාවෙන්ද හැකියාවෙන්ද අවබෝධයෙන්ද පූර්ණ කළෙමි. මා එසේ කළේ ඔහුට කලාත්මක සැලසුම් පිළියෙල කිරීමටත් රන් රිදී හා ලෝකඩයෙන් වැඩ කිරීමටත් මැණික්කල් කැපීමටත් ඒවා එබ්බවීමටත් ලීයෙන් කැටයම් වැඩ කිරීමටත් නන්වැදෑරුම් නිර්මාණ ශිල්ප කිරීමටත් හැකිවනු පිණිසය. තවද මම ඔහුගේ සහායට දාන්ගේ ගෝත්‍රයේ අභිසමක්ගේ පුත් ඔහොලියා පත් කළෙමි. ඇරත් මා නුඹට අනකල් සියල්ල ඔවුන් සාධන ලෙස දක්ෂ සියල්ලන්ට විශිෂ්ට හැකියාව දුන්නෙමි. නොබට සෑදීමට අනකලේවා නම් සම්මුඛ මණ්ඩපය, ගිවිසුම් කරඬුව, එය මත ඇති කරුණාසනය, මණ්ඩපයේ සියලු බඩු බාහිරාදිය, මේසය සහ එහි බඩු බාහිරාදිය, ඝන රන් පහන් රුක හා එහි සියලු උපකරණ, දුම් පූජාසනය, දවන යාග පූජාසනය හා එහි සියලු බඩු බාහිරාදිය, වතුර භාජනය සහ එහි අඩිය, විචිත්‍ර වස්ත්‍රවන පූජක නිලයේ සේවා කිරීම සඳහා පූජක ආරෝන්ගේ ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර, ආලේප තෛලය සහ ශුද්ධස්ථාන සඳහා සුවඳුම් වේ. මා නුඹට අනකල සියල්ල අනුව ඒවා ඉටු කළ යුතුය. සබත් දිනය නැවතත් සමිදානන් වහන්සේ මෝසෙස් සමතමින් නුඹ ඊශ්‍රායෙල් ජනයාට මෙසේ කියන්නැයි වදාළ සේක. මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතුයි. මන්ද ඒවා වනාහි නුඹලා ශුද්ධවන්ත කරවන සමිදානන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත් මාත් අතර නුඹලාගේ පෙළපත් තුළ පිහිටවන ලද ලකුණකි. එබැවින් නුඹලා සබත් දිනය පිළිපැදිය යුතුය. එය නුඹලාට ශුද්ධ දිනයක් විය යුතුය. එය කෙලෙසෙන සෑම කෙනෙක් මරණයට පත් කරනු ලැබිය යුතුයි. තවද එම දවසේ වැඩ කරන සෑම කෙනෙක්ම සිය සෙනඟ අතරින් නෙරපා දමනු ලැබිය යුතුය. දවස් 6ක් තුල වැඩ කළ හැක. එහෙත් 7 වන දින සමිදානන් වහන්සේ වන මට වෙන් කළ නිවාඩුවේ සබත් දිනයයි. සබත් දින වැඩ කරන සෑම කෙනෙක්ම මරණයට පත් කරනු ලැබිය යුතුය. එබැවින් ඊශ්‍රායෙල් ජනයා තමන්ගේ පෙළපත් තුළ සදාතන ගිවිසුමක් හැටියට සබත පවත්වමින් එය පිළිපැදිය යුතුය. එය මාත් ඊශ්‍රායෙල් ජනයාත් අතර සදා පවතින ලකුණකි. මන්ද සමිදානන් වහන්සේ වන මම දින 6ක් තුළ අහස හා පොළවද සාදා 7 වන දින වැඩ නවතා නිවාඩු ගත්තෙමි කියා කියන්න. උන් වහන්සේ සීනායි කන්ද මත මෝසෙස් සමග කතා කොට නිම කළ පසු දේව ඇදහිල්ලෙන් ලියන ලද ගල් පුවරුවන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක. 32 වන පරිච්ඡේදය රන් වහු රූපය. මෝසෙස් කන්දෙන් බැසීමට ප්‍රමාද වෙන බව සෙනඟ දුටු විට ඔහු ආරෝන් වට කර රැස් වී ඔහුට කතා කොට එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිස්ර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේද කියා අපි නොදනිමුයි කීහ. ආරෝන් නොවුන්ට පිළිතුරු දෙමින් ඔබේ භාර්යාවන්ගේද දරුදැරියන්ගේද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙනෙන්නැයි කීය. සෙනඟ සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරෝන් වෙත ගෙනාහ. ඔහු ඔවුන්ගේ අතින් ඒවාගෙන උණු කොට අච්චූකවත් කර වස්සෙකුගේ රූපයක් වාත්තු කෙළේය. මේ දුටු සෙනඟ ඊශ්‍රායෙල් මේ අප මිසරෙන් ගෙනාවා වූ අපගේ දෙවියන් වහන්සේ යැයි කීවෝය. ආරෝන් ඒ ඉදිරියේ පූජාසනයක් ඉදිකොට එට සමිදානන් වහන්සේගේ ගෞරවය පවත්වන මංගල්‍යයකි කියා ප්‍රසිද්ධ කෙරේය. සෙනඟද පසුදින අලුයම නැගිට දවනයාග පූජා පුදා සහභාගීකමේ පූජා ගෙනාහ. පසුව ඔහු කන්න බොන්න වාඩි වී විනෝදයට ලකල ඇස්ති වූහ. මෝසෙස්ට උපදෙස් දීම. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිස්ර දේශයෙන් පිටතට ගෙනා
නුඹේ සෙනඟ තමන්ම දූෂ්‍ය කරගෙන සිටිති. මා ඔවුන්ට අනකළ මාර්ගයෙන් ඔහු ඉක්මනින් බැහැර ගියහ. ඔහු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින්ද පූජා කරමින්ද ඊශ්‍රායෙල් වරුණි මිස්ර දේශයෙන් ඔබ පිටතටගෙන ඔබේ දෙවියෝ මෙන්නේ කියා සිටිති වදාළ සේක. තවදුරටත් උන්වහන්සේ මෝසෙස් සමතමින් මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ. දැන් ඉතින් මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධව වේගවත්ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත් මම නොබෙන් මහජාතියක් සාදන්නෙමි වදාළ සේක. එහෙත් මෝසෙස් තම දිවි සමිදානන් වහන්සේට කන්නලව් කරමින් ස්වාමිනේ, ඔබ මහත් බලය පාමින්ද ඔබේ බාහු බලයෙන්ද මිස්ර දේශයෙන් පිටතරගෙන ඔබේ සෙනඟට විරුද්ධව ඔබේ උදහස වේගවත් ලෙස අවුලන්නේ මන්ද? දෙවියන් වහන්සේ ඔවුන් පිටතරගෙනාවේ දුෂ්ට අදහසකින් කඳුකරයේ ඔවුන් මරා දමා මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට යයි කීමට මිස්ර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන්ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව. ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඊශ්‍රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන්ම දිවුරමින් ආසේ තරුමෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නොබට පොරොන්දු මේ දේශය මම මුළුමනින්ම නුඹට දෙන්නෙමි. තවද ඔහු ඒ සදාටම උරුම කරගන්නෝ යයි කියා ඔබ නොවදාළ සේක් දැයි විචාලයය. එවිට සමිදානන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත්හල සේක. නීතිය කෙටෝ ගල්පුරු කැඩීම. මෝසෙස් හැරි කන්දෙන් බැසෙන විට සාක්ෂි ගල්පුරු දෙක තම අතේ විය. ගල්පුරු දෙකේ එක පැත්තක මෙන්ම අනෙක් පැත්තේ දෙලියා තිබිණි. ඒ ගල්පුරු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් විය. ඒවායේ කෙටු ලියවිල්ලද දෙවියන් වහන්සේගේම ලියවිල්ල විය. සෙනඟගේ ഘോഷාව ජෝෂුවාට ඇසුණු විට ඔහු මෝසෙස් සමතා කඳවුරේ යුද්ධ ഘോഷාවකී කීවේය. එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින් මෙසේ කීවේය. මට ඇසෙන ඒ හඬ ජය කුසක් නොම වේ. පැරදුම් හඬක්ද නොම වේ. එය ගී ගැයුමක් පමණක් වේ. ඔහුද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සාද සෙනඟගේ නැටුම්ද දිටිය. ඔහුගේ කෝපාග්නියද එවිට වේගවත්ව ඇවිලී ගියෙන් ඔහු තම අත වූ ගල්පුරු විසිකොට ඒවා කන්ද පාමුල බිඳ දැමීය. පසුව ඔහු ඔවුන් සෑදූ වස්සාගෙන ගින්නෙන් පුලුස්සා කුඩු කුඩු කොට ඒ ජලය මත ඉස ඒ ජලය ඊශ්‍රායෙල් ජනයාට බොන්නට සැලැස්විය. මෝසෙස්ද ආරෝන් අමතමින් මේ සෙනඟ ලවා මේසා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කළේ දැයි විචාලේය. ආරෝන් පිළිතුරු දෙමින් මාගේ ස්වාමීන්ගේ උදහස වේගවත්ව නොවිලේවා. මේ සෙනඟ නපුරට කෙතරම් බරවී සිටින්නෝ දැයි ඔබ දන්නෙහිය. ඔහු මට කතා කොට අපට පෙරටුව යෑමට දෙවියෙකු අපට සාදා දෙන්න. මිස්ර දේශයෙන් අප පිටතට ගෙනා ඒ මෝසෙස් නම් මිනිසාට කුමක් වූයේ දැයි අපි නොදැනෙමුයි කීහ. මම ඔවුන්ට පිළිතුරු දෙමින් රන්බඩු යමක් ඇත්තේ දැයි ඇසූ විට ඔහුද ඒවා ගලවා මට දුන්හ. මම ඒවා ගෙන්නට විසි කළමි. එවිට මේ වස්සා නික්ම ආයේයයි කීය. තවද සෙනඟ වියුරු වැටී දඟලන බව මෝසෙස් දිටීය. මන්ද සෙනඟ සතුරන් හමුවේ අවඥාවට පත්වන පිණිස ආරෝන් ඔවුන්ට රූප වන්දනා කිරීමට ඉඩ හැර තිබිණි. එවිට මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ සිටගෙන සමිදානන් වහන්සේගේ පැත්ත ගන්නෝ මා වෙතට පැමිණෙත්වායි හඬ ගෑවේය. ලෙවිගේ සියලු පුත්‍රයෝ ඔහු වෙතට රැස් වූහ. මෝසෙස් ඔවුන් නමතමින් ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ කතා කොට සෑම කෙනෙකුම තම කඩුවගෙන දොරටුවින් දොරටුවට කඳවුර හරහා යමින් තම සෝයුරන්ද මෙතුරන්ද අසල්වැසියන්ද මරා දමන්නයි කියා වදාරන සේකැයි පැවසීය. ලෙවිගේ පුත්‍රයෝ මෝසෙස් දුන් අනපරිදි එය ඉටු කලින් එදින සෙනඟ අතුරින් 3000ක් පමණ වෙනසුනාහ. මෝසෙස්ද කතා කොට ඔබෙන් එකිනෙකා තම තමාගේ පුත්‍රයාද තම තමාගේ සහෝදරයාද මරා දමමින් පූජකවරුන් මෙන් සමිදානන් වහන්සේට අද ඔබම කැප කරගත්තහුය. එබැවින්
අද දින සමිඳුනන් වහන්සේ ඔබට ආශිර්වාදයක් දානය කළ සේකැයි කීය. පසුදින මෝසෙස් සෙනඟ අමතමින් ඔබ දරුණු පාප අපරාධයක් කළහුය. දැන් මම සමිඳුනන් වහන්සේ වෙත කන්දට නගිමි. ඇතැම් විට ඔබට පව්කමාව ලබා දෙන්න මට හැකිවන්නේ යැයි කීය. ඔහුද සමිඳුනන් වහන්සේ වෙත ආපසු ගොස් අහෝ මේ සෙනඟ දරුණු අපරාධයක් කළෝය. ඔවුන් රනින් දෙවියෙකු සාදා ගත්හ. දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව. එසේ නොදෙනසේක් නම් කරුණාකර වහන්සේ පොතෙන් මාගේ නාමය මකා දමනු මැනවයි ඉල්ලීය. සමිඳුනන් වහන්සේද මෝසෙස් සමතුමින් මට විරුද්ධව යමෙක් පව් කළේද ඔහුගේ නම මාගේ පොතෙන් මම මකා දමමි. එබැවින් දැන් යන්න. මා නුඹට කී ස්ථානයට සෙනඟගෙන යන්න. බලන්න මාගේ දූතයාද නුඹට පෙරටුව යනු ඇත. එහෙත් මම දඬුවම් දෙන දවසේදී ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමී වදාළ සේක. වස්සා සෑදීමට සෙනඟ ආරෝන්ට බල කළ බැවින් සමිඳුනන් වහන්සේ ඔවුන් වෙත වසංගතයක් එවූ සේක. 33 වන පරිච්ඡේදය නික්ම යාමට අනදීම. සමිඳුනන් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹ මිස්ර දේශයෙන් පිටතට ගෙනා සෙනගත් මෙම ස්ථානයෙන් නික්ම මම නුඹලාගේ පෙළපතට දෙමි කියා ආබ්‍රහම්ට ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු දේශයට යන්න. ඔබට පෙරටුව මම දූතයෙකු යවමි. තවද මම කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තිවරුන්, පෙරිස්සිවරුන්, හිවිවරුන් සහ ජිබුසිවරුන් පන්නා දමමි. හිරෙන් සහ මේ පැණියෙන් ඉදිරින් දේශයට යන්න. එහෙත් නුඹ සමග මම නොයමි. මන්ද නුඹලා උඩගු මුරණ්ඩු සෙනගක් දෙවින් මා අතරමගදී නුඹලා වනසාලන්නට පිළිවෙනයි වදාළ සේක. සෙනඟද මේ අසුභ ආරංචිය ඇසූ විට වැළපෙන්නට වූහ. කිසිවෙක් තම කනකර පැළඳ නොගත්හ. උන්වහන්සේ මෝසෙස් සමතා නුඹලා උඩගු පුරංගු සෙනඟකි. මම මොහොතකටවත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතුද කියා මම දන්නෙමි ඊශ්‍රායෙල් ජනයාට කියන්නයි වදාරා තිබිනි. ඊශ්‍රායෙල් ජනයාද හොරෙබ් කන්දේ සිට ඉදිරියට තම කනකර ආභරණ ගලවාගෙන ගියහ. මෝසෙස් මණ්ඩපේ රැගෙන කඳවුරෙන් පිටත ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදු සිටියේය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කෙළේය. සමිඳුනන් වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකුම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය. තවද මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල සියල්ලෝම නැගිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ. මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විටම බලාට ඇඹ බැස ඒ දොරටුව ළඟ සිට ගති. සමිඳුනන් වහන්සේ මෝසෙස් සමග කතා කළ සේක. සියලු සෙනඟ සම්මුඛ මණ්ඩපයේ දොර ළඟ වූ බලාට ඇඹ දුටු විට ඔහු නැගිට තම තමන්ගේ කූඩාරම් දොරටු අසල සිටගෙන නමස්කාර කළහ. යමෙකු තම මිතුරා හා සමග කතා කරනු මෙන් සමිඳුනන් වහන්සේ මෝසෙස් සමග මුහුණට මුහුණලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණු නමුත් ඔහුගේ තරුණ සේවක නෝන්ගේ පුත් ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේය. මෝසෙස්ගේ ආයාචනය. මෝසෙස් සමිඳුනන් වහන්සේ යමතා බැලුව මැනව. මේ සෙනඟගෙන යන්නයි ඔබ මට කියන නමුත් මා සමග යවන්නේ කවරෙක්ද කියා ඔබ මට නොදැන්නූ සේක. තවද මම නුඹ හොඳින් හඳුනමි. මා ඉදිරියෙහි නුඹද අනුග්‍රහය ලැබුවේ යැයි කියා ඇත. දැන් ඉතින් කරුණාකර ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලැබුවෙම් නම් මා ඔබ හොඳින් දැන හැඳිනගෙන ඔබේ අනුග්‍රහය නොකඩවා ලබන පරිදි ඔබේ සැලසුම් දැන් මට පෙන්වව මැනව. මේ ජාතියද ඔබේම සෙනඟක් බව සිහි කළ මැනවයි කීය. උන්වහන්සේ කතා කොට මම නුඹ සමග ගොස් නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි වදාළ සේක. එවිට ඔහු උන්වහන්සේ අමතමින් ඔබ අප සමග නොවන සේක් නම් මෙතනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව. ඔබේ සෙනඟත් මමත් ඔබ ඉදිරියෙහි අනුග්‍රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමුද?
එය අප දැනගන්නේ ඔබ අප සමග යෑමෙන් නොවේද. එවිට ඔබේ සෙනගත් මමත් මෙහි පිට සිටින සියලු සෙනගට වඩා වරප්‍රසාද ලත් අය වන්නෙමුයි කීවේය. උන්වහන්සේද මෝසෙස්ට පිළිතුරු දෙමින් නොඹ ඉල්ලන මේ දේද මම ඉටු කරමි. මන්ද මා ඉදිරියේ නුඹ අනුග්‍රහය ලැබුවෙහිය. මම නුඹ හොඳින් හඳුනමී වදාළ සේක. මෝසෙස් කන්ද මත සිටීම. මෝසෙස් සමිධානන් වහන්සේට කතා කොට ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්ව මැනවයි ඉල්ලිය. උන්වහන්සේ විට පිළිතුරු දෙමින් මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියේ සමිධානන් වහන්සේ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමති තැනැත්තාට මම කරුණාව පාමි. දයාව පෑමට කැමති තැනැත්තාට මම දයාව පාමී වදාළ සේක. නැවතත් උන්වහන්සේ කතා කොට මාගේ මුහුණ දකින්න නුඹට නොපුළුවන. මනුෂ්‍යයෙකුට මා දැක ජීවත් විය නොහැකියයි වදාළ සේක. උන්වහන්සේ තවදුරටත් කතා කරමින් මා සමීපෙහි පර්වතයක් ඇත. නුඹට එය මත සිටගත හැකිය. මාගේ මහිමාලංකාරය නුඹ පසුකර යන විට මම නුඹ කඳු විවරයක පිහිටුවා නුඹ පසුකර යන තෙක් මම නුඹ අතින් වසාලන්නෙමි. මා අත ඉවතටගත් විට නුඹ මාගේ පිටුපස දකින්නෙහිය. ඒත් මාගේ මුහුණ නුඹ නොදකිනු ඇතැයි වදාළ සේක. 34 වන පරිච්ඡේදය. දෙවන වරටත් ගල්පෝරු සෑදීම. සමිධානන් වහන්සේ මෝසෙස්ට කතා කොට පළමු ඒවාට සමාන ගල්පෝරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල්පෝරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි. හෙට අලුයම් වේලෙහි සූදානම්ව සීනයි කන්දට නැග කන්ද මුදුනෙහි මා ඉදිරියේ පෙනී සිටින්න. කිසි මනුෂ්‍යයෙකු නුඹ සමග උඩට නොආ යුතුය. කන්දේ කිසි තැනක කිසි මනුෂ්‍යයෙකු දක්නා නොලැබිය යුතුය. එළු බැටළු පට්ටි හෝ ගව පට්ටි කිසිවක් හෝ කන්ද ඉදිරියේහි තන නොකෑ යුතුයයි වදාළ සේක. සමිධානන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවාට සමාන ගල්පූරු දෙකක් කපා අලුයමින් නැගිට සීනයි කන්දට නැංගේය. ගල්පූරු දෙකද තම අතේ ගෙන ගියේය. සමිධානන් වහන්සේද බලාකුලක ආකාරයෙන් බැස එහි ඔහු සමග සිටගෙන සමිධානන් වහන්සේ යන සෝකිය නාමය ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින් මම සමිධානන් වහන්සේය. මම දයානුකම්පාවෙන් පූර්ණ බහා නොකිපෙන සුළු මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේය. මම දහස් ගණනකට කරුණාව පාමින් දුෂ්ටකමටද නපුරට හා පාපයටද කමාව දෙන්නෙමි. ඒත් වරදකරුවන් නිදහස් නොකර පියවරුන්ගේ පව් නිසා 3 වන 4 වන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යයි වදාළ සේක. මෝසෙස්ද වහා බිමට හිස නමා නමස්කාර කළේය. ඉන්පසු ඔහු කතා කොට සමිඳුනි, ඔබ ඉදිරියේහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම් මාගේ සමිඳුන් වන ඔබ අප සමග වඩින ලෙස මම අයද සිටිමි. මේ සෙනඟ නම් මුරන්විය අපේ දුෂ්ටකම හා පාපකමා කොට අප ඔබේම උරුමේ වශයෙන් ගතමෙනවයි කීය. ගිවිසුම අලුත් කිරීම. එවිට උන්වහන්සේ ඔහු අමතමින් මෙසේ වදාළ සේක. බලන්න, මම නුඹ සමග ගිවිසුමක් පිහිටුවන්නෙමි. මුළු මෙහි පිට වේවා කිසිම ජාතියක් අතර වේවා කවදාවත් නොකළ අරුම පුදුම දේ මම නුඹේ සෙනඟ ඉදිරියේ සිදු කරමි. එවිට සමිධානන් වහන්සේ වෙන මට කරන්නට හැකි දේ නුඹ සමග සිටින සියලු සෙනඟ දැනගනු ඇත. මන්ද නුඹ මගින් මා කරන්න යන්නේ භයානක දෙයකි. අද දින මා නුඹට අනකරන පනත් පිළිපදින්න. බලන්න, නුඹ යන්න කලින් අමෝරිවරුන්, කානානිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවිවරුන් හා ජෙබුසිවරුන් මම පන්නා දම්මි. නුඹ යන දේශයේ වැසියන් සමග ගිවිසුමක් නොකිරීමට බලාගන්න. මන්ද එය නොඹට මරෝගුලක් වන්නට පුළුවන. තවද නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට අශේරා නම් ශුද්ධස්ථාන සැඳහෙලිය යුතුය. නුඹ අන් දෙවියෙකුට නමස්කාර නොකළ යුතුය. මන්ද සමිධානන් වහන්සේ වන මාගේ නාමය
ප්‍රතිවාදීන් නොයිවසන උතුමානෝ යන බැවින් මම ප්‍රතිවාදීන් නොයිවසන දෙවි කෙනෙකි. එබැවින් නොබ දේශී වැසියන් සමග ගිවිසුමක් නොකළ යුතුය. මන්ද ඔවුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන පුද පූජා ඔප්පු කරන බැවින් නොඹද කැඳ වූ කල නොබත් ඒ පිදේනිවලින් කන්න පුළුවන. ඇරත් නොබේ පුතුන්ට ඔවුන්ගේ දූවරුන් පාවාදී ඔවුන්ගේ දූවරුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න කල නොඹලාගේ පුතුන්ද මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න පුළුවන. බාත්තු කළ දෙව් පිළිම සාදානොගත යුතුය. නොඹ නොමුහුන් රොටී මංගල්‍ය පැවැත්විය යුතුය. මා නොබට අන කළ පරිදි ආබිබ් නම් මාසේදී දින 7ක් නොමුහුන් රොටී අනුභව කළ යුතුය. මන්ද නොඹ මිස්ර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේය. සියලු කුළුඳුලෝ මට අයිති වෙති. නොඹේ ගොවිපලේ ගවයින්ගේ හෝ බැටළුවන්ගේ හෝ සෑම කුළුඳුල් පිරිමි සතෙක්ම මට අයිති වේ. කොළුඳුල් කොටලුවෙකු වෙනුවට බැටළු පැටවෙකුදී ඌ මුදාගත යුතුය. නොඹ ඌ මුදා නොගන්නෙහි නම් උගේ බිල්ල කැඩිය යුතුය. තවද සියලුම කුළුඳුල් පිරිමි දරුවන් නොඹ මුදාගත යුතුය. කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොආ යුතුය. දවස් 6ක් නොඹ වැඩ කර 7 වන දවසේ නිවාඩු ගත යුතුය. සීසාන කාලයේ හෝ අස්වැන්න නිරණ කාලයේ හෝ වුවද එදින නිවාඩු ගත යුතුය. තවද නොඹ සති මංගල්‍යද තෙරෙඟු අස්වැන්නේ නාඹුල් පල මංගල්‍යද අවුරුද්ද අවසානයේදී පළතුරු රැස්කිරීමේ මංගල්‍යද පැවැත්විය යුතුය. අවුරුද්දකට 3 වරක් නොඹේ සියලු පෙරමින් ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිඳුන් වහන්සේ වෙන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතුය. නොඹේ රටට නොඹ ඇතුළු වන්නට කල් තියා මම ජාතීන් නිර්පා දැමූ පසු නොඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නොඹේ දෙවි සමිඳුන් වහන්සේ වෙන මා ඉදිරියෙහි පෙනී සිටින්නේ යන විට කිසිවෙක් නොඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝය. නොඹ මට පුද කරන යාගයේලය මොහුන් සමග ඔප්පු නොකළ යුතුය. තවද පාස්කු මංගල්‍යයේ යාගයේද උදේ දක්වා නොතැබිය යුතුය. නොඹේ කෙත්වලින් ඉස්තරම් නාඹුල් පල නොබේ දෙවි සමිඳුන් වහන්සේ වන මාගේ ගෘහයට ගෙනා යුතුය. තවද එළු පැටියෙකු උගේ මවගේ කිරෙහි නොපිසිය යුතුය. නැවතත් සමිඳුන් වහන්සේ මෝසෙස්ට කතා කොට නොඹ මේ වචන ලියා ගන්න. බන්ද මේ වචන අනුව මා නොඹ සමගද ඊශ්‍රායෙල් වරුන් සමගද ගිවිසුමක් පිහිටුවන හේනී බදාළ සේක. මෝසෙස්ද කන්ද මත සමිඳුන් වහන්සේ සමග දාවල් 40ක් හා රාත්‍රී 40ක් කිසිවක් නොකා නොවී සිටියේය. ඔහු ගිවිසුමේ වචන වන දස පනත ගල් පුරුවල් සටහන් කළේය. මෝසෙස් කන්දෙන් බැස ඒම. මෝසෙස් සාක්ෂි ගල් පුරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේය. ඒත් සමිඳුන් වහන්සේ සමග කතා කිරීම නිසා තම මුහුණ බැබලෙමින් තිබුණු බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේය. ආරෝන් සහ සියලු ඊශ්‍රායෙල් ජනයා මෝසෙස් දුටු විට පුදුමයකි. ඔහුගේ මුහුණ බැබලෙමින් තිබිණි. ඔහු ළඟට එන්නට බිය වූහ. එහෙත් මෝසෙස් ඔවුන් කැඳ වූ කල ආරෝන් සහ ප්‍රජාමූලිකින් සියලු දෙන ඔහු වෙත හැරියා විට ඔහු ඔවුන් සමග කතා කළේය. ඉන්පසු මුළු ඊශ්‍රායෙල් සෙනගම ඔහු වෙත ළඟා වූයෙන් ඔහු සමිඳුන් වහන්සේ ඔහුට සීනායි කන්දේදී වදාළ ආඥා සියල්ල ඔවුන්ට දුන්නේය. මෝසෙස් ඔවුන් සමග කතා කොට නිම වූ පසු තම මුහුණ වැස්මකින් වසා ගත්තේය. එහෙත් ඔහු සමිඳුන් වහන්සේ සමග කතා කිරීමට උන් වහන්සේ අභිමුඛයට ප්‍රවේශ වූ විට ඉන් පිටත එනතෙක් ඒ වැස්ම ඉවත් කොට තැබීය. ඔහු පිටතට පැමිණ තමාට අනකළ සියල්ල ඊශ්‍රායෙල් සෙනගට දැන්විය. ඊශ්‍රායෙල් සෙනග මෝසෙස්ගේ මුහුණ දෙස බැලූ කල ඔහුගේ මුහුණ බැබලෙමින් තිබුණ බව දුටහ. ඔහු සමිඳුන් වහන්සේ සමග කතා කරන්න ආපසු යනතෙක් තම මුහුණ වැස්මෙන් වසා ගත්තේය. 35 වන පරිච්ඡේදය සබත් දින පිළිබඳ නියෝග. මෝසෙස් මුළු ඊශ්‍රායෙල් ජනතාව කැඳවා ඔවුන්ට කතා කොට මෙසේ කීවේය. ඔබ විසින් කළ යුතු සමිඳුන් වහන්සේ අනකළ කරුණු මේවාය. දවස් 6ක් තුල ඔබ වැඩ කළ යුතුය. එහෙත්
හත්වන දින ඔබට ශුද්ධ දිනයක්ද සමිඳනන් වහන්සේට කැප කළ සබත් නිවාඩුවක් පිළිය යුතුය. එදින වැඩ කරන කවරෙකු නමුත් මරණු ලැබිය යුතුය. සබත් දවසේදී ඔබේ කිසිම නිවාසයක ගින්නක් පවා නොදැවිය යුතුය. ශුද්ධ ස්ථානයට පුදන පඬුරු. නැවතත් මෝසෙස් මුළු ඊශ්‍රායෙල් ජනතාව අමතමින් මෙසේ කීවේය. සමිඳනන් වහන්සේ අනකළ දේ මේය. ඔබ සතු දෙයින් සමිඳනන් වහන්සේට පඬුරක් වෙන් කළ යුතුය. එසේ කිරීමට කැමති සෑම කෙනෙකුම තම පඬුර සමිඳනන් වහන්සේ වෙත ගෙනා යුතුය. එය රන්, රිදී, ලෝකඩද, නිල් පාට, දම් පාට, රතු පාට නූල්ද, සිහින්ව කටින ලද හන සහ එළුළුම්ද, රතු සායම් පෙවූ බැටළු හම් හා පදම් කළ හම්ද, ශිටිම් ලීද, පහන්වලට තෙල්ද, ආලේප තෛලයට හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍යද, ඒ පොත්නම් සැට්ටයේ සහ ලයවැස්මේ එබ්බවීමට නකමානික්‍ය හා වෙනත් මැණික්ද විය හැක. මණ්ඩපය සඳහා උපකරණ. ඔබ අතර සිටින සියලු දක්ෂ ශිල්පීන් පැමිණ සමිඳනන් වහන්සේ අනකළ සියල්ල සෑදිය යුතුය. එනම් මණ්ඩපය සහ එහි කූඩාරම, ඊට ආවරණය, හොකු සහ ලෑලි, හරස්පොළු සහ කණු, කෙවෙනි, ගිවිසුම් කරඬුව සහ එය උසුලාගෙන යෑමට පොළු, කරුණාසනය සහ එය වසන තිරය, මේසය සහ එහි කකුල්, එහි උපකරණ සහ පුදන රොටි, ආලෝකය දීමට පහන් රුක, එහි උපකරණ, එහි පහන් හා ඒවා දැල්වීමට තෙල්, දුම් පූජාසනය හා එහි පොළු, ආලේප තෛලය, සුවඳ දුම්, මණ්ඩපයට ඇතුළු වන දොරටුවේ කඩතුරාව, දවන යාග පූජාව පුදන පූජාසනය, ඊට සම්බන්ධ ලෝකඩ මේසය, එහි පොළු හා සියලු උපකරණ, සේදීමට වතුර දමන භාජනය හා එහි අඩිය, මළුවට තිර, එහි කණු, කෙවෙනි, මළුවේ දොරටුවට කඩතුරාව, මණ්ඩපයට හා මළුවට කූඤ්ඤ හා ඒවායේ ලනු, ශුද්ධස්ථානයේ සේවය පිණිස නිල් වස්ත්‍ර, පූජක නිලයේ සේවාවට පූජක ආරෝන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුතුන්හට වස්ත්‍ර යන ඒවා සෑදිය යුතුය. සෙනඟ පඬුරුගෙන ඒම. ඉන්පසු මුළු ඊශ්‍රායෙල් ජනතාව මෝසෙස් වෙතින් නික්ම ගියහ. තවද එසේ දීමට සිය කැමැත්තෙන් එකඟ වූ සෑම කෙනෙක්ම සම්මුඛ මණ්ඩපය සෑදීමටද, එහි සියලු සේවාවන් සඳහාද, ශුද්ධ වස්ත්‍ර සඳහාද සමිඳනන් වහන්සේ වෙත පඬුරු රැගෙන ආහ. ස්ත්‍රීහෝ හා පුරුෂයෝ පැමිණියහ. දීමට කැමති සෑම දෙනාම හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල සහ නන්වැදෑරුම් රත්තරන් බඩු ගෙනාහ. මෙලෙස සියල්ලෝම සමිඳනන් වහන්සේට කැප කළ රත්රන් බඩු රැගෙන පැමිණියහ. නිල් පාට, දම් පාට, රතු පාට නූල්ද, සිහින්ව කටින ලද හනද, එළුලොම්ද, රතු සායම් පෙවූ බැටළුලොම්ද, පදම් කළ හම්ද ඇති සියලු දෙන ඒවා ගෙනාහ. රිදී හෝ ලෝකඩ හෝ දෙන්නට හැකි වූ සියල්ලෝම ඒවා සමිඳනන් වහන්සේ වෙත පඬුරු වශයෙන් ගෙනාහ. යම් වැඩකට ගත හැකි ශිටිම් ලී තිබූ සියල්ලෝද ඒවා ගෙනාහ. දක්ෂකම් ඇති කාන්තාවන් සියල්ලෝද සිය අත්වලින් නූල් කටින්න පටන්ගෙන ඔවුන් විසින් කටින ලද නිල් පාට, දම් පාට, රතු පාට නූල්ද සිහින් හන පිළිද ගෙනාහ. දක්ෂ කාන්තාවන් සියල්ලෝද තම හැකියාවන් අනුව එළුලොම් කටින්නට පටන් ගත්හ. ඒ පොත්නම් සැට්ටේ හා ලයවැස්මේ ඔබ්බනු සඳහා ප්‍රජාමූලිකයෝ නකමානික්‍ය හා වෙනත් මානික්‍යද, පහනට තෙල්ද, ආලේප තෛලය හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය හා තෙල්ද ගෙනාහ. සමිඳනන් වහන්සේ මෝසෙස් මගින් සෑදීමට අනකළ නන්වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඊශ්‍රායෙල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක්ම සිය කැමැත්තෙන්ම සමිඳනන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ. ශුද්ධස්ථානය සඳහා ශිල්පීහු. මෝසෙස් ඊශ්‍රායෙල් ජනයාට කතා කොට මෙසේ කීවේය. බලන්න, සමිඳනන් වහන්සේ ජුදා ගෝත්‍රයේ ඌර්ගේ පුත්‍රයා වන උරීගේ පොත් බෙෂලෙල් තෝරාගත් සේක. උන්වහන්සේ ඔහු දේවාත්මානුභාවයෙන් පුරවා කෞශල්‍ය,
හැකියාව සහ අවබෝධය ඔහුට දානය කළ සේක. එසේ කළේ නන්බැදෑරුම් කලාත්මක කෘතින් සඳහාත් දක්ෂ කලාකරුවන් නිපයීමටත් ඒවායේ රන් හා රිදියෙන් හා ලෝකඩයෙන් කැටයම් කිරීමටත් මැනිගල් කපා ඒවායේ එබ්බවීමටත් ලීයෙන් කැටයම් වැඩ කිරීමටත් වෙනත් නානාවිධ කලාත්මක කෘතින් සෑදීමටත්ය. උන්වහන්සේ ඔහුටද දාන්ගේ ගෝත්‍රයේ අභිසාමක්ගේ පුත් ඔහොලියාප්ටද කලාශිල්පීන්ට ඉගැන්පීමේ වරය දුන් සේක. තවද උන්වහන්සේ කැටයම් ශිල්පීන්ගෙන්ද කලාශිල්පීන්ගේද නිල්පාට දම්පාට සහ තද රතුපාට නූලින් සහ සිහින්ව කටිනද හනවලින් මල්වැඩ දමන්නන්ගේද වයන්නන්ගේද නන්වදෑරුම් කෘතින් කිරීමට හැකියාව ඔවුන්ට දානය කළ සේක. ඔවුන්ට සියලු ආකාර කලා වැඩ කිරීමටත් දක්ෂ ලෙස සැලැස්ම පිළියල කිරීමටත් පුළුවන් විය.